ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සුබ උදෑසනක් සුබ දවසක් මා ප්‍රිතවත් ශ්‍රාවකයනි මේ ලෝකෙ ලස්සන කරන්නේ ම්ලේච්ඡයන් නෙවෙයි ඝාතකයින් නෙවෙයි හිංසකයින්ද නෙවෙයි ත්‍රස්තවාදීන්ද නෙවෙයි මේ ලෝකේ ලස්සන කරන්නේ ශිෂ්ට සම්පන්න මිනිස්සු අබේදානිය දෙන අය මේ වර්තමාන ලෝකෙට අවශ්‍ය වෙන්නේ එවැනි මිනිසුන් ඔය හිතේ මෛත්‍රිය කරුණාව අනුකම්පාව ඉවසීම ආදී මේ මානුෂීය ගුණාංගයන් පිරුණු හදවත් තියෙන මිනිස්සුන්ගෙන් තමයි මේ ලෝකේ ලස්සන උනේ. ඒ අරුණහම අර පෙර සඳහන් කරපු ලැයිස්තුවෙන් නෙමෙයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. ඒ වගේමයි ප්‍රිය ශ්‍රාවකයනි මෙතනටම මට මතක් වෙනවා ආචාර්ය ඩබ්ලිව් අධිකාරම් තුමා කියපු කතාවක්. අද මේ ලෝකේ ගැටුම් වලින් පිරී පවතිනවා. පුජ්‍යලයා තුල මෙන්ම පුද්ගලයන් අතරත් ගැටුම් තියෙනවා. ඒ වගේම පවුල් වල සමාජිකයන් අතරත් ගැටුම් තියෙනවා. පවුල් අතරත් ගැටුම් තියෙනවා. ගම් අතරත් ගැටුම් තියෙනවා. රටවල් අතරත් ගැටුම් තියෙනවා. මේ ගැටුම් වර්ධනය වුවහොත් මුළු මහත් ලෝක සමාජයේම අනුක්‍රමණයෙන් විනාශය කරා යනවා. මේ ගැටුම් වලට తాවකාලික පිළියම් නැහැ. ඇති එකම පිළියම නම් මිනිසා තුළ සෙනෙහස වර්ධනය කිරීමයි. මේ ආචාර්ය ඩබ්ලිව් අධිකාරම් තුමා කියපු කතාවක්. අධිකාරම් තුමාගේ සිතුවිලි තමයි මෙස්සර මේ ගුවන්විදුලි උදේ පාන්දර ඇහුනේ. ඒ සිතුවිලි පොත තමයි මුද්‍රණය වෙලා ඔබේ අතරත්පත් උනේ. ප්‍රිය ශ්‍රාවකයනි අද අපි සාර ප්‍රභාගිරෙන් මේ සෙනෙහස වර්ධනය කරමු. මේ සාර ප්‍රභාගිර වැඩසටහන තුලින් ඔබේ හිතේ තෙතමනය ඇති කරමු. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම කියන මේ මානුෂීය ගුණාංග ප්‍රවර්ධනය කරමු. මේ ලෝකේ ලස්සන කරමු එහෙම හිතලා අපි. ඒ හදවත් තුලින් මේ ලෝකේ ලස්සන කරමු. හොඳන බහුතරේ ඉන්නේ එතන. මේ ගුණාංග වලින් පිරුණු මානව ධර්මයන් වලට ගරු කරන හිතවල තෙතමනේ තියෙන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. ප්‍රිය ශ්‍රාවකයනි අපි අද මේ සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නේම ප්‍රධාන අරමුණක් ඔස්සේ. ඒ තමයි ඊයේ දිනේදී මේ ගව ඝාතනය නතර කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්ත තීරණයත් එක්ක. ඒ පිළිබඳව අද පුවත්පත් සියල්ලේම සඳහන් වෙනවා. ඊයේ සහ අද උදේ වෙනකොටත් සිළු මාධ්‍ය පිළිබඳව වාර්තා කරනවා. රටේ ප්‍රධාන මහානායක ස්වාමින් වහන්සේලා ඒ වගේම අනුනායක ස්වාමින් වහන්සේලා මේ පිළිබඳ පැසසුම් ලබා දෙමින් මිට ආශිර්වාද කරනවා. අපි මේ සෙනෙහස වර්ධනය කරනකොට ආදරය, දයාව, හිත්වල තෙතමනය, මෛත්‍රිය, කරුණාව ප්‍රවර්ධනය කරනකොට බෞද්ධ රටක් විදිහට මේ ගත්ත තීරණයට මුලින්ම ගරු අගමැතිතුමාට අපි ආචාර කළ යුතුයි, ප්‍රණාමය පුද කළ යුතුයි. රටකට අවශ්‍ය බෞද්ධ රාජ්‍යයකට අවශ්‍ය කරන වැදගත් තීරණයකටයි තුමා මුල පිරුවේ. මෙතනින් තමයි අපේ සාකච්ඡාව මුල පුරන්නේ. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ අගමැතිතුමාවත් හොඳින් හඳුනන ඒ මානුෂික ගුණධර්ම බොහොම සමීපව ඇසුරු කරන ඒ වගේම හොඳ කියවීමක් පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳව ආගම දහම පිළිබඳව රටේ නීතිය පිළිබඳව දේශපාලන අවබෝධය පිළිබඳව හොඳ සමාජ විශ්ලේෂණාත්මකව දකින්න පුළුවන් ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහත්මයාට එතුමා දුම්කොළ සහ මධ්‍යස්ථාන පිළිබඳ මේ ජාතික අධිකාරියත් කරු සභාපතිතුමා ඒවන මතක් කරනකොට එතුමා කැමතිත් නැහැ. මම සල්පිටිය ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ කිව්වම ප්‍රමාණවත් කියලා කිව්වා. හොඳයි ආචාර්යතුමනි ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට. ආයුබෝවන් සුබ උදෑසනක්. මම අර හැමදාම ඔබද දකින්න විදිහ අද වැඩේට ගොඩක්ම ගැලපෙනවා. අර ඔබ හොඳ පෞරුෂයක් තියෙන, හොඳ ප්‍රියමනාප පෙනුමක් තියෙන, හරි තැම්පත් ගති පැවතුම් තියෙන එම අර මිනිස්සෙකුට අවශ්‍ය කරන මේ මම මතක් කරපු ගුණාංගවල ඔබ එක තැනක ඉන්න කෙනෙක්. ඔබ මේ ගුණධර්ම වගා කරගත්තේ කොහොමද? ඔබේ මේ හිතේ තියෙන දයාව බොරුවක් නෙමෙයි.
ඔබ හැමතිස්සෙම කතා කරන එකේ තියෙන දේ මං හැමතිස්සෙම දකින දෙයක් තමයි මේ මූනිච්චාවට බොරුවට ආටෝපයට ඔබ මේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. ඔබ මොන තරම් රැ වෙලා ගෙදර ගියත් බුදුහාමුදුරන්ට මල් පහන් ටික පූජා කරලා උදේ පාන්දර ගෙදරින් එනකොටත් ඒ වත් පිළිවෙත් කරලා ගෙදරින් එළියට ඇවිල්ලා දෛනික ජීවිතයේ ආගමානුකූලව ගෙවන කෙනෙක්. මං කැමති එතනින් කතා කරන්න ඔබට මේ ජීවිතේ ලැබුණේ කොහෙන්ද? සියලු දෙනාටම සුබ උදෑසනක්. මම හිතන්නේ ඒ පැනයට පිළිතුරු වශයෙන් දෙන්න තියෙන්නේ මම ඊ타මත්ම සතුටු වෙනවා එවැනි පැනයක් නැගීම සම්බන්ධයෙන්. මම හිතන්නේ අපි සියලු දෙනාටම අද අත්‍යවශ්‍ය කාරණාව තමයි ඔබතුමා මේ මතු කරන්නේ. අපි බොහොම ඇත්තටම මේ බොහොම සතුටු වෙන්න ඕනේ මේ ලෝකෙට මිනිස්සෙක් වශයෙන් අපි බිහි වෙලා විශේෂයෙන්ම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තියෙන කාලෙක නැත්තම් බුද්ධෝත්පාද කාලයක මේ ලෝකෙට බිහි වෙන්න පුළුවන් වීම ගැන මං හිතන්නේ ඒ තරම් පිනක් ඒ තරම් කුසලයක් ගැන මට හිතා ගන්න බෑ. ඉතින් ඒ ජීවිතේ ලැබුණේ කොහෙන්ද කියලා අහුවම මං හිතන්නේ බුදු පියාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ වූ හිතාගත නොහැකි වූ ඒ ආධ්‍යාත්මය තුල ජීවත් වෙනකොට තමයි ඒ ජීවිතේ ලැබුණේ. මේක මං විතරක් කියන එකක් නෙමෙයි. දැන් ඔබතුමා සමහරට දන්නවා මේ ලෝකේ Hindu දර්ශනය සම්බන්ධයෙන් මේ ලෝකේ ප්‍රබලම ප්‍රචලිතම ආචාර්යවරයෙක් හැටියට අපි පිළිගන්නවා විවේකානන්ද. මේ එතුමන් බොහෝ අවස්ථාවල කියලා තියෙනවා ඔබ ඔය දකින දර්ශනයේ ප්‍රතිමූර්තියක් ගැන සඳහන් කරනවා නම් මම මේ දේශනා කරන සමස්ත Hindu දර්ශනයේ ප්‍රතිමූර්තියක් හැටියට මම දකින්නේ ජීවත් වෙච්ච උදාහරණයක් හැටියට මේ භාග්‍යවතුන් වහන්සේ කියන නම කියනවා. ඉතින් ඒක මේ අපි ආගමක් දර්ශනයක් එහෙම නෙමෙයි මිනිස්සෙක් හැටියට ගත්තොත් අද අර ඔබතුමාගේ පූර්විකාවේ තිබ්බා මේ සියලු ගැටුම් වලට සියලු දේවල් වලට හේතුව මොකද්ද කියලා අහුවොත් తాවකාලික පිළියම් දෙනවට වැඩිය මේ මනුස්ස සිතේ සෙනෙහස වර්ධනය කර ගැනීම කියන කතන්දරේ. ඉතින් මේවා අපි බොහොම ගැඹුරින් මේ මිනිස්සු වශයෙන් ජීවත් වීම වශයෙන් මේ හැමෝම අපි කැමතිනේ ජීවත් වෙන්න. මේ ජීවිතේට මේ පණට හරි ආදරේ. ඒතර ඇත්තටම දැන් අද මාතෘකාවේ ඔබතුමා මේ යොදාගත්ත ගව ඝාතනය මේ රටෙන් තහනම් කිරීම කියන ඒ අති පාරිශුද්ධ වූ ඊටාම වටිනා තීරණේ ඔක්කොම එකට කැටිකොට ගත්තාම මට එන අදහස තමයි මේ අපේ ගරු අගමැතිතුමා පස්වන විධායක ජනාධිපතිතුමා මේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා ගත්ත තීරණය තමයි මේ ජීවිතයට සහතිකයක් දීම. ජීවිතයට සහතිකයක් දීම. මේක මහා බොහොම ගැඹුරු කතාවක්. ජීවත් වීම පිළිබඳව සහතිකයක් දුන්නා. මේ රට ඔබතුමා මතක් කළා මේ බෞද්ධ රාජ්‍යයක් එදා ධර්මාශෝක මහාධිරාජයාගේ පුත්‍ර රත්නය ලෞතර බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර රත්නයක් වුණා මහා මහින්ද මහරහතන් වහන්සේ වශයෙන්. මිහිඳු මාහිමියන් මිස්සක පව්වට වැඩම කරලා ඇමතුවේ දෙවන පෑතිස් රජුරෝ මේ ලංකාවේ පාලකයව ආමන්ත්‍රණය කරේ. පාලකයව ආමන්ත්‍රණය කරලා කරපු දේශනාවේ කොච්චර ගැඹුරට තියනවාද කියනවනේ එතන තියනවා මේ ජීවිතයේ සහතික කිරීම කියන පණිවිඩය තියෙනවා. මේ ලෝකේ වෙලාවක් දවසක් සඳහන් කරන්න පුළුවන් පළවෙනියටම මේ ලෝකේ ඇතිවෙච්ච අභය භූමිය මිහින්තලාවෙන් තමයි ආරම්භ වුණේ. මේ ලෝකේ පළවෙනිම අභය භූමිය. අභය දාණය, අභය දීම නැත්තම් මරණයෙන් අපි හැමෝම කැමති ජීවත් වෙන්න. අපි කැමති මම වෛද්‍යවරයෙක් වශයෙන් දන්නවා මිනිස්සු කොච්චර දඟලනවද, කොච්චර වියදම් කරනවද, කොච්චර මහන්සි වෙනවද මරණාසන්න ලෙඩෙක්ගේ එක තියෙන අත්දැකීම් ගත්තොත් එක තව තප්පරයක් මේ ජීවිතේ විඳින්න.
එක තව දශමයක් මේ ජීවිතේ ජීවත් වෙන්න අපි කොච්චර උත්සාහ කරනවද? අපි මේ සියල්ලම කරන්නේ ජීවත් වෙන්නනේ. එතකොට මේ ජීවිතය සහතික කරන මේ වටිනා අගනා මාහැඟි තීරණය ගැනීම මම හිතනවා මේ රට මේ අද පටන් මේ මොහොතේ පටන් පුදුමාකාර විදිහේ මම ඒක අද සහතික කරලා කියනවා පුදුමාකාර විදිහේ දියුණුවක් ආධ්‍යාත්මික දියුණුවක් සමාජීය දියුණුවක් ආර්ථික දියුණුවක් මේ මනුස්ස වර්ගයාගේ දියුණුවක් ඇති වෙන මහා වටින තීරණයක් දේශපාලනික වශයෙන් ගැනීම ගැන මම ඊටාම සතුටු වෙනවා අවංකවම නිහතමානීවම සතුටු වෙනවා එතුමාගේ මේ දේශපාලනික තීරණයක් එක්ක තව දෙයක් අපේ මිනිස්සුන්ට අමතක වෙලා නිසා මේක මතක් කරන්න ඕනේ 2 කෝටියක් ජනතාවටත් අපේ දාණය දුන්නා. ඔව් 2009 මැයි 18 වෙනකොට මේ රටේ මිනිස්සුන්ට ජීවිත වීමේ අයිතිය ලබා දුන්නා. තැන් වල මෙරි වැටෙන බස්වල බෝම්බ පුපුරලා කෝච්චිවල බෝම්බ පුපුරලා මේ ම්ලේච්ඡ ඝාතනය අවුරුදු 30ක් තිස්සේ ඇදී යනකොට 2 කෝටියක් ජනතාවට හුස්ම ගන්න අයිතිය දුන්නා. ඒකත් අපි මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. මනුස්සකම දන්නවනම් ඒවත් මතක තියෙන්නත් ඕනේ. ඒක ඊටාම වටින තැනක් ඔබතුමා මතු කළේ අපේ රටේ මං හිතනවා මෑත ඉතිහාසයේදී සිද්ධ වෙච්ච මහා ඛේදනීයම අවස්ථාව තමයි අපේ දැන් අපි අවුරුදු දැන් 40 පැනපු අය අවුරුදු 30ක් තිස්සේ 4-3ක් අපි මේ කුරිරු යුද්ධයේ බැට කාපු ඒ අමිහිරි මතකයන් අප්‍රසන්න මතකයන් එක්ක ජීවත් වෙච්ච අයනේ. නමුත් ඒකට තිත තිබ්බේ මේ උදාර දේශීය චින්තනයේ තියෙන මේ වටිනාකම තියෙන රටේ මිනිස්සු වෙනුවෙන් මේ හදවත උණු වෙන මේ වටින මිනිස්සයා. මං ඉතා බය නැතුව කියනවා අතිගරු පස්වෙනි විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වර්තමාන ගණු අග්‍රාමාත්‍යතුමා එතුමා එදා ඒ 30 අවුරුදු සාපලත් යුද්ධය මානුෂීය මෙහෙයුමක් දියත් කරලා තිත තිබ්බා. ඔබතුමා කිව්ව විදිහට මේ රටේ විතරක් නෙමෙයි පිට රටවල් වල ඉන්න අයටත් අපේ අහිංසක දෙමළ ජනතාව මිනිස්සුන්ට තැන් නැතුව ඒ යුද්ධයේ පීඩණයෙන් බැටකාලා මේ රටෙන් අහකට ගිය වෙන රටවල් වලට ජීවිතය හොයාගෙන ජීවත් වීම හොයාගෙන මේ ගිය විදේශගත වෙච්ච අහිංසක දෙමළ ජනතාවටත් එතුමා බෙදාණය දුන්නා. මේ කිසිම ಜಾති කුල මල ආගම් ભેදයකින් තොරව මේ රට එක ධජයක් යටතට අරගෙන රට එක්සේසත් කරලා කරපු ඒ උදාර මිනිස්සයා තමයි අදත් මේ තීරණය ගත්තේ සමස්ත මුළු ලෝකයටම ලෝකවාසී සියලු දෙනාට මහා ආදර්ශයක් මේ තීරණේ තියෙනවා. එදා මම අර මිහිඳු මහරහතන් වහන්සේ ගැන කිව්වාම මේ රටට වැඩම කිරීමත් සමග ජීවේන පුෂිත වී කියලා ලෞරියා අරරාජ් ටැම්ප්‍රිපිය තියෙනවා ජීවියෙක් තවත් ජීවියෙකුගෙන් පෝෂණය නොවිය යුතුයි කියලා. අපි ඉන්නේ මේ ජීවියෙකුගෙන් පෝෂණය වෙන්න නෙමෙයි. අපේ ඇත්තටම දැන් මම වෛද්‍යවරයෙක් කියන අපේ බඩවැල කපලා බලනකොට මහ බඩවැල කුඩා බඩවැල මහ බඩවැල මේ යාර ගානක් දිගයිනේ. එතකොට මේ බඩවැලවල් හැදිලා තියෙන්නේ මේ ශාක භක්ෂණය සඳහා. මාංශ භක්ෂක සත්තුන්ගේ නිකන් අඩි 10ක් විතර තමයි මේ බඩවැල තියෙන්නේ. දැන් මේ සියල්ලම වුණාම ජීවියෙකුට અભේදානය දෙනවා කියන එක. දැන් අපේ පංචශීලයේ ගත්තත් පළවෙනි සිල්පදේනේ. දැන් අද මම දැක්ක සියලු පත්‍රවල පුවත්පත්වල අපේ මහානායක මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේක මේ පංචශීල ප්‍රතිපදාවට අනුගත වෙන දසරාජ ධර්මයේ අවහිංසාවට අනුගත වෙන ඊටාම විශිෂ්ට තීරණයක් කියලා. ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා මම මේ අහන්නේ සමහර වෙලාවට අපිටම නිර්දේශ කරන වෙලාවල් තියෙනවා මාංශ අවශ්‍යයි ශරීරයට. මාංශ නැත්තම් ශරීර වර්ධනය අඩු වෙනවා, ප්‍රෝටීන් අඩු වෙනවා. එහෙම දේවල් තියෙනවා. නමුත් මම මේ දේවල් අනුභව කරන අයට නෙමෙයි මම මේ කියන්නේ. ඔබේ මේ දේවල් එකවර නවත්තන්න කියනවවත් නෙමෙයි. නමුත් මේ ශරීරයට මේ දේවල් අවශ්‍යමද කියන පැනයයි මම මේ අහන්නේ ආචාර්යතුමනි. මෙහෙමයි සල්පිටේ දැන් අපේ ශරීරයට ශරීර වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ පදාර්ථ වශයෙන් තියෙනවා ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමින, ලවණ, ලිපිඩ ඒ ආදී වශයෙන් බොහෝ කොටසක් තියෙනවා. ඒතකොට මේවා අපිට ලැබෙන්නේ අපි ගන්න ආහාරයත් එක්ක. එතකොට මේ ආහාරයත් එක්ක ගන්නකොට අපි මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඕනම දෙයක් අපි ආහාරයක් වශයෙන් ගන්නවද?
නැතු අපි දැන් මිනිස්සෙක්නේ මිනිසෙන් උසස් කෙනෙක්නේ මනසෙන් උසස් අපි මේ මිනිස්සු ගැන සත්ව ප්‍රජාව ගැන ශාක ප්‍රජාව ගැන බොහොම අවිහිංසාවාදීව කටයුතු කරන පිරිසක්. එතකොට දැන් මේ පෝෂණය ගැන ගත්තාම ඇත්තට මාංශවල තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ මේ ප්‍රෝටීන කියන කොටස් මේ ඇමයිනෝ අම්ල කියන කොටස්. ඉතින් මේ ඇමයිනෝ අම්ල ගන්න මාංශ විතරක්ම නෙමෙයි. ඇමයිනෝ අම්ල තියෙන මේ පෝෂණ පදාර්ථයේ එන මාංශ නැති ඕන තරම් ආහාර තියෙන අපිට ගන්න පුළුවන්. මේ මස්ම කන්න කියලා කොහෙවත් නීතියක් නැහැ කොහෙවත් තැනක නැහැ. මාංශ විතරක් අරගෙන මේ ඇමයිනෝ අම්ල ගන්නවා කියලා කතන්දරයක් නැහැ. මට දැන් මතක් වෙනවා මේ සුත්ත නිපාතේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සුත්ත නිපාතේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය කියලා. උන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ මිනිස්සුන්ට ලෙඩ 3ක් තිබ්බා. හැබැයි මේ ගවයාගේ අපි අද මාතෘකාව නිසා ගවමස් බුදින්න පටන් ගත්තට පස්සේ ඒ ලෙඩ 98ක් දක්වා වැඩි වුණා කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා. ඒතර කොහොමද කතන්දරේ? එතකොට ඒ කියන්නේ දැන් තේරෙනව නේද? එතකොට දැන් අහනවා ඒ දේශනාවෙම තියෙනවා මේ ගවයෙක් මේ මරණ මංචකයට ඇදගෙන ගිහිල්ලා ගවයෙක් කියන කෙනා මේ ගවයා කියන කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ අම්මා කියලා හිතන්න තමන්ගේ තාත්තා කියලා හිතන්න තමන්ගේ සහෝදරයා දරුවා කියලා හිතන්න සමස්ත හත්මුතු පරම්පරාවටම උපමා කරන්න පුළුවන් කෙනෙක් මේ ගවයා කියන්නේ. එමෙනු හත්මුතු පරම්පරාවටම උපමා වෙච්ච කෙනෙක් මේ දක්කගෙන ගිහිල්ලා කඩුව උස්සලා මේක බෙල්ලට කොටනකොට මුළු සමාජ පද්ධතියම හෙල්ලුම් කනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. මේක අනුමත කරලා තියෙන දෙයක් නෙමෙයි. ලෙඩ රෝග 3ක් සමාජයේ තිබ්බ ලෙඩ රෝග 3 මේ ගවමස් බුදීමත් එක්ක ලෙඩ රෝග 98ක් දක්වා වැඩි වුණා කියලා බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ පැහැදිලිව තියෙනවා සුත්ත නිපාතේ. එතකොට මේ ප්‍රෝටීන අවශ්‍යතාවය දැන් අපේ තව මතයක් තියෙනවානේ මේ ප්‍රෝටීන අවශ්‍යතාවය කියලා අපි කියනවා පීකුදු කන්න. දැන් මේ පීකුදු කියන්නේ මොකද්ද? අපි liver එක කියන එක නැත්තම් මේ අක්මාව කියන එකනේ නේද? අක්මාව කොටස්නේ. එතකොට අපි සියලු දෙනා දන්නවා මේ අක්මාව තමයි මේ ඇඟේ තියෙන රසායනාගාරය වගේ දේ. සියලුම විස දේවල් ඇදගෙන ඒවා සුද්ධ පවිත්‍ර කරලා මේ කර්මාන්ත ශාලාව සුද්ධ පවිත්‍ර කරලා අපි පීකුදු කන්න කියන්නේ මේ යකඩ වැඩියෙන් තියෙනවා කියලානේ. නමුත් යකඩ වැඩියෙන් තියෙනවා කියලා පීකුදු කෑවහම මේ රටේ හතර වටේ තියෙන සියලුම විස ටික අපි කටට දාගත්ත මේ ආහාර මාර්ගයෙන් ගත්ත සියලු විස ටික මේ අක්මාවේ තමයි තැම්පත් වෙලා ඒ රසායනාගාරයේ තමයි කටයුතු ටික වෙන්නේ. ඕක කන්න දුන්නාම යකඩ එනවා කියලා මේ කුමකින් කුමක් වෙයිද? එතකොට ඒක මේ පුහු මතයක්. ඒක බොරු මතයක්. මේ මාංශ ආහාර ගන්න කියලා ඒකෙන් මේ අවශ්‍යතාවයේ ඇඟ වැඩෙනවා එහෙම කියන කතන්දරේ නෑ. දැන් උදාහරණයක් කියන්නම්. අපිට තියෙනවා අවුරුදු 2500කට වැඩි ඉහළ ඈත අතීතයේ දක්වා දිවෙන මහ ලිඛිත ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. මේ අපි ඔබයි මමයි ජීවත් වෙන මේ රටේ තමයි සයුරු පරේන මහ වැව් බැඳලා තියෙන්නේ. වැව් බැඳි රාජ්‍යය. නුවර වැව, කලා වැව, පදවිය වැව, මහා පරාක්‍රම සමුද්‍රය නේද? ඒ වැව් හැදුවා. අහස පරේන මහා දාගැබ් හැදුවා. නව මහා ප්‍රාසාද රත්න ප්‍රසාද ආදී වශයෙන් මහා ප්‍රාසාද සියල්ල හැදුවා. මහා පවුරු හැලුවා. අඟලේ බැස්මට මේ ගංගා වාරි කර්මාන්තේ වාපි කර්මාන්තේ තිබ්බ රටක්. ඕව හැදුවේ යෝධයෝ මස් කෑවද? ගව මස් කෑවද? කිසිම තැනක සඳහන් වෙලා නැහැ. එහෙම සඳහන් වෙලා නැහැ. රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා මට දැන් මතක් වෙනවා. ඒ කාලේ දැන් අපිට තියෙන එක ඉතිහාසයන්නේ. අපේ ශ්‍රී ලාංකික ජාතිය ගවමස් බුදින ජාතියක් නෙමෙයි. මස් කාපු ජාතියක් නෙමෙයි. රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා මට මතක හැටියට ත්‍රිකුණාමලේ ඉඳන් නුවරටද කොහෙද මේ කවුරු හරි කෙනෙක් හිරකරුවෙක් හරි කෙනෙක් එකතු කරගෙන එනකොට මේ මලකඳක් එකතු මේ අරගෙන එන්න උවමනාව තියෙනකොට මේක දෝලාවක් වගේ එකක් සකස් කරලා මලකඳ කරගහගෙන එන්න කිව්වහම අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ සිංහල මිනිස්සු එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ගිරිමස් කණේුගේ මලකඳටවත් අපි කරගහන්නේ නැහැ කියලා. ඒතර ගිරිමස් කිව්වේ මේ හරක් මාස්. ඒ තරම් සමාජයේ තිබ්බා මහ පිළිකුලක් මේ ගිරිමස් කන මිනිස්සුන්ට.
මහා පිළිකුලක් තිබ්බා. මේ රටට මේ දැන් මං මේ අපේ ගොවි මහත්තයෙක් එක කතා කළාම එතුමා මට කිව්වේ අනේ බුදු මහත්තයෝ මේ හරකා කියන්නේ ගවයා කියන්නේ නැත්නම් අම්බරුවා කියන්නේ එක එක කමත් භාෂා වලින් ඉවෙන් මේවෙන් කිව්වහම ගවරා කියන්නේ ඇවිදින මේ පෝර ෆැක්ටරියක් කිව්වා. ඇවිදින පෝර ෆැක්ටරියක් කිව්වා. ගව මුත්‍රා ටික බොම ටික මේ සියල්ල ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඇවිදින පෝර ෆැක්ටරියක් නේ. එහෙම තමයි ගොවි මහත්තුරු මේ ගවයව අදහන්නේ. ඉතින් එම නිසා මේ ගවයා කියන සංකල්පය, හරකා කියන සංකල්පය අපේ ගමේ, අපේ කුඹුරේ, අපේ සියලු දේට මේ එකතු වෙච්ච අපිට බැඳිච්ච සංස්කෘතියක් තිබ්බ රටක් හැටියට දැන් අර ඔබතුමා අහපු එකට ඈත අතීතයේ ඉඳන් බැලුවොත් අපේ රට ගවමත් ප්‍රතික්ෂේප කරපු පිරිසක්. දැන් අපි එහෙම ප්‍රතික්ෂේප කරලා ඇවිල්ලා ලෝකේ කොයිතරම් නූතන ලෝකයට ඇවිල්ලා තිබ්බත් තාක්ෂණික ලෝකයට ඇවිල්ලා තිබ්බත් මේ ධර්මතාවයේ රකින්න ඕන නම් හිතේ එකඟතාවයේ තියෙනවා නම් ඒ වෙනුවෙන් හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් ඒක නොකරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. දැන් මම මේ ඔබතුමාගේ මේ පැනේ ඍජුව අහන්නේ ඔබ මාංශද නිර්මාංශද කියන එක. තා පැහැදිලිවම අපි නිර්මාංශයි. කුඩා කාලේ ඉඳලමද? නෑ ඇත්තටම අවුරුදු 16ක් විතර වෙනකන් මාංශ මේ මස් මාංශ ගත්තා. මේ ඊට පස්සේ දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් අපි නිර්මාංශය මම ඉගෙන ගත්තේ පිටරටක රුසියාවේ බෙලරුසියාවේ. එහෙ සම්පූර්ණ මාංශ පමණයි තියෙන්නේ. හැබැයි ඒ අවුරුදු 7 දුෂ්කර ක්‍රියාවක් කරලා වගේ මේ කවදාවත් මත්ස්‍ය මාංශයක් ආහාරයට ගත්තේ නෑ. නේද මට මේක රූපවාහිනියක නම් සමීප රූපයක් පෙන්වන්න පුළුවන් සමාධි රාජපක්ෂ මහත්මයාගේ. මට තරහ නැතුව කියන්නේ උස්ස කීයද බුදුමගේ? 6.3. උස්ස අඩි 6.3. හොඳ දේහධාරී පෞරුෂවත් චරිතයක්. හොඳ ප්‍රියමනාප උස්ස මහත හොඳ පෞරුෂවත් චරිතයක්. දැන් මේ මස් මාළු කාලා ඇඟ හදාගෙන මේ හැදිච්ච ශරීරයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒතකොට හොඳ පෞරුෂවත් චරිතයක් හැදිලා තියෙනවා මේ ධාන්‍ය ටිකෙන් කොළ ටිකෙන් හොඳ පෝෂදායී ආහාරයකින්. සමාධි රාජපක්ෂ මහත්මයා රටේ දියුණුව වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීව වැඩ කරපු අය ගත්තාමත් එයාලත් නිර්මාංශය අපිට ලයිස්තුගත කරනවා නම් විකිපීඩියා වලට ගියත් අපිට නිර්මාංශයගේ ලයිස්තුවක් දෙන්න කියලා ඒක දිගටම ලයිස්තුගත වෙනවා. කන් හිතන්නකෝ මහත්මා ගාන්ධිතුමන් මේ අවිහිංසාවාදයේ කලේම නිර්මාංශව ඉඳලානේ. බුදුමාට ඇති ඕන තරම් උදාහරණ මතක් කරන්න. දැන් මෙවැනි තත්වයකින්ද මිනිස්සු නිර්මාංශ වෙලා ලෝකෙට ආදර්ශයක් වෙන්න අවස්ථා තියෙනවා. ඔබට මතක චරිතත් එක්ක ඔවුන්ගේ ජීවිත චරිතාපදාන මතක් කරන්නකෝ. දැන් ඔබතුමා කිව්වා බොහොම මේ වටිනා නමක් මහත්මා ගාන්ධිතුමා කියලා. මහත්මා ගාන්ධිතුමා නිර්මාංශය. ඒ වගේම රවීන්ද්‍රනාත් tagore මැතිතුමා අග්‍රගණ්‍ය සාහිත්‍ය දරේ නිර්මාංශය. ලියෝ ටොල්ස්ටෝයි අපේ රුසියානු සාහිත්‍යයේ ඉන්න නිර්මාංශ කෙනෙක්. ඒ වගේ බර්ටෝම් බ්‍රෙස්ට් හොඳ නාට්‍යකරුවෙක් නිර්මාංශ. එතුමාගේ කතාවක් තියෙන. එතුමා කියනවා බර්ටෝම් බ්‍රෙස්ට් බර්ටන් බ්‍රසල් එතුමා කියනවා මම මියගිය දවසක ඒ දිනක ගවයන් බැටළුවන් කුකුලන් සුදුසලු ඇඳගෙන මගේ දේහයේ පිටිපස්සේ ගමන් කරයි කියලා. කියන්නේ කවදාවත් සතෙක් එතුමා නිසා මිය පරලෝ ගිහින්නේ නැහැ. අන්න ඒක තමයි අපිට තියෙන ආත්ම අභිමානය සහ ආත්ම සන්තුෂ්ටි ඒකයි. දැන් මම මස් මාංශයෙන් වැළකීලා නම් මට පුළුවන් ඕන තැනක සත්‍යක්‍රියාවක් කරන්න ඊට අභීතව කියන්නේ මම නිසා මේ ලෝකේ කිසිම හරකෙක් කිසිම කුකුලෙක් කිසිම බැටළුවෙක් එළුවෙක් මරණයටපත් වෙලා නැහැ. මම මේ અભේදානය දීලා තියෙනවා කියලා. තව ඉතා හොඳ උදාහරණයක් අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාත් නිර්මාංශයි. එතුමාගේ මේ සෞභාග්‍යයේ දැක්ම මට පේනවා. මට මේ පෙරනිමිති පේනවා. මේ සෞභාග්‍යයේ දැක්ම මේ රටේ අපේ සියලු දෙනාගේ වාසනාවට හැදෙන ලකුණු තමයි මේ පේන්නේ. මේ ගව ඝාතනයේ තානම් කිරීම කියන එක සල්පිටි මට හිතාගන්න බෑ, මට දරාගන්න බෑ මේ සන්තෝෂය. මොකද එදා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගව මස් නොකනු කියලා බෝඩ් එක ගහගෙන ලංකාව පුරා
මහා දැවැන්ත සටනක් ව්‍යාපාරයක් ආරම්භ කළා එතුමා. දිවි හිමියෙන් මේ කටයුත්තට හිටියා. එදත් රටේ නීති රීති මේ තරම් දැඩි නීතියක් ගේන්න බැරි වුණා. ඊට පස්සේ බිහි වෙච්ච මහා සම්පත් මේ රටේ ඉන්න ඔබතුමා මුලින් සඳහන් කළ අප ඊටාම පාදාභිවන්දනයෙන් සීබත් කරන ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් ශ්‍රීමතානන් එතුමාත් 1980 ගණන් වල ඉඳන් ඊටාම පැහැදිලිව මේ නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ගව ඝාතනයට විරුද්ධ වීම සම්බන්ධයෙන් ඊටාම වටිනා අදහස් මේ සමාජගත කරපු ජනගත කරපු මහ උත්තමෙක්. ඒ වගේම ඒ විටින් ඊළඟට දැන් මෑතකාරින ඔබතුමාට මතක ඇති අපේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් ගිනි තියාගත්තා දළදා මාලිගාව ඉස්සරහා මේ හේතුවටම නේද? අපි අනුමත කරන්නේ නැහැ. මේ අනුමත නොකරත් එවැනි ඒ ආකාරයේ ඒ තරම් අන්තයකට යන්න පවා මිනිස්සු මේ සඳහා පෙළඹුණා. බොහෝ පිරිසක් ඉන්නවා මේ සඳහා මහානායක ස්වාමීන් වහන්සේලා, අනිකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලා සියලු දෙනා ආශිර්වාද කළා මේ කටයුත්ත නවත්තන්න කියලා. ඉතින් අතිගරු අපේ අග්‍රාමාත්‍යතුමා මේ ගත්ත තීරණය ඇත්තටම මේ මහ අර කිව්වේ හරකෙක් මරනකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ සමාජය කම්පා වෙනවා කියලා. මේ තීරණයට අස්සම් කරනකොට මේ මුළු අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම කම්පා වෙන තීරණයක් මේක. සාදුකාර දෙන තීරණයක්. මල්වැහි වැහෙන තීරණයක්. මේ 33 කෝටියක් දෙවියෝ මේ රට බලන රට රකින්න අපේ ඉෂ්ඨාරක්ෂක දෙවියෝ එදා දුටුගැමුණු මහරජුරුවන්ගේ ඉඳන් මේ රට පාලනය කරපු සියලු රජදරුවන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන මේ රටේ අභීත රණවිරුවන්ට 28000ක් දිවිපුදලා බේරගත් රට මේ මෑත ඉතිහාසයේ ඒ සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් මහා වටිනා රත්තරන් තීරණයක් මේ ගත්තේ. මේක අස්සම් කරන වෙලාවෙට මේ මහ පොළොව කම්පා නොවුනොත් තමයි පුදුමේ. නේද? මේ දෙව් බඹුන් ලෝකවල පවා සාදුනාද දෙනවා රටක් රාජ්‍යයක් ධාර්මිෂ්ඨ වෙනකොට. අර පෞද්ගලිකව මේකදී අර ඔබතුමා එක තැනකින් එක වාක්‍යකින් කියාගෙන ගියේ දේ මට සිහිපත් වෙනවා. ආචාර්ය සමාධි රාජපක්ෂ මැතිතුමනි මේ මාත් එක්ක නිතර සමීප වැසුරු කරන පූජ්‍යපාද ඇරවුල සුදම්ම හාමුදුරුවෝ කියපු දෙයක් තමයි සල්පිටි මොකක්කෝ Tamanට කරදරයක් එනවනම් ජීවිත අනතුරක් එනවනම් හිරිහැරයක් හිංසාවක් එනවනම් යම් දිනක ඔබ මේතුවක් කාලයක් නිර්මාංශව හිටියා නම් එහෙම නැත්නම් මේ සිල්පදයේ මෙතුවක් කාලයක් මං කැඩුවේ නැහැ. මේ විදිහට ධාර්මිකව මම ජීවත් වුණා කියන ඒ සිහිපත් කිරීම කළා තමා විසින්ම සත්‍යක්‍රියාවක් කරන්න. ඒකේ ප්‍රතිඵල මහත්ඵල මහානිසංසව අස්පනා අපිට තියෙනවා කියලා. හිතන්නකෝ දැන් අවුරුදු 30ක් විතර මං කිසිම දවසක ඔබතුමා කිව්වා වගේ මස් මාංශ අනුභව නොකරපු කෙනෙක්. ඒ පිනෙන් ඒ අනුහසින් මට මේ විපත කරදරේ සිදු නොවේවා. මා තුළ තියෙන මේ රෝගාදී බිය නැසේවා කියලා හිතෙන් ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඒකාන්තයෙන් ඵල දෙනවා කියලා උන්වහන්සේ කිව්වා. ඇත්ත වශයෙන්ම ඒත් මොකද මේ මනුස්ස සිතට තරම් ප්‍රබල දෙයක් මේ මිල තුන් ලෝකෙම නැහැ. අපේ හිත තරම්. එතකොට අපි මේ ගෙනියන ප්‍රතිපත්තිය තරම් මේ උසස් දෙයක් ආරක්ෂකෙක් අපිට නැහැ. අපේ ප්‍රතිපත්තිය සීලය තමයි අපිට තියෙන එකම ආරක්ෂකය, එකම රක්ෂණය මේ සීලයයි. මේ සීලය අපිට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සිල්වත්ව ඉන්න පුළුවන් නම් ඒ තරම් ශක්තියක්, රැකවරණයක්, රක්ෂණයක් අපිට හම්බෙන්නේ නැහැ. ඔය කිසිම රක්ෂණ සමාගමකින් දෙන්න බැරි රක්ෂණයක්, කිසිම ආරක්ෂක අංශයකින් දෙන්න බැරි ආරක්ෂාවක් තමන්ගේ සීලය තුල තියෙනවා. එතකොට මේ සීලය කියන එක ඉතා වටිනවා. බුදු පියාණන් වහන්සේ පංච සීලේ පළවෙනි එක තිබ්බේ පාණාතිපාතා වේරමණී. සතෙක් ඝාතනය කරන්නට බෑ, අනුබල දෙන්න බෑ, ඒ ඝාතනය කරපු දෙයකින් යැපෙන්නවත් බෑ. එතකොට ඒ තමයි සීලේ, පංච සීලයේ එක පැති කඩක්. අපි නොකරන පැත්ත වේරමණියා, නවත්තන පැත්ත පාණාතිපාතා වේරමණියා සික්ඛාපදං සමාදියා. මෙන්න මේවා නොකරනවා කියන ප්‍රතිඥාවේ අදිෂ්ඨානය. මම සතෙක් මරන්නේ නැහැ. මම සතෙකුට මැරීම සඳහා අනුබල දෙන්නේ නැහැ. ඒ මැරිච්ච දෙයකින් යැපෙන්නේවත් නැහැ කියන අදිෂ්ඨානය. ඒ එක පැත්තක්. අපි ඒක රැක්කොත් 150යි පංචශීලයේ. ඒ ශික්ෂාපදයේ 150ක් සම්පූර්ණයි. තව 150ක් තියෙනවා. ඒ මොකද්ද? නොකරනවා කියන ගමන් කල යුත්තක් කරන්නත් ඕනේ. කල යුත්ත තමයි
මම කෙනෙකුගේ සතෙක්ගේ ප්‍රාණය ඝාතනය නොකරමි කියනක නම් අපි කෙනෙකුට සතෙකුට අභයදානය දෙමි කියන එක කරන්නත් ඕනේ. අරක නොකරන ගමන් අභයදානය දීම කරන්නත් ඕනේ. එතකොට අභයදානය දෙනවා කියන්නේ මොකක්ද? කිසිම සතෙක් හැම සතෙක්ම මම අර මුලින් කිව්වා වගේ ජීවත් වෙන්න තමයි කැමති. මේ ජීවිතයට තමයි කැමති. මේ සියලු හින්දු සංස්කෘතියේ තියෙන සියලු දේවල් වලට වඩා ජීවිත දානය තමයි ප්‍රධාන වෙන්නේ කියලා හින්දු ශාස්ත්‍රවරු කියනවා. දැන් බුදුදහමේ තියෙන සබ්බේ දාන ධම්ම දානංජිනාති කියලා. ධර්මයේ දානය කිරීම තමයි සියලු දාන වලට වඩා ප්‍රධාන වෙන්නේ කියලා. හැබැයි දානෙත් තියෙනවා. දැන් උපනිෂද් වල තියෙනවා දත්ත, ධම්දත, දයද්වම් කියලා. දයනු තුනක කතන්දරයක් තියෙනවා. ඒතර දත්ත කියන්නේ to give, දෙන්න. ධම්මත කියන්නේ ශික්ෂණය, මේ සීලය කියන එක හික්මීම. ඊළඟට දයද්වම් කියන්නේ දයාව දක්වන්න. ඒතර සතෙක් මරන්න බෑ දයාව දක්වන කෙනෙකුට. සතෙක් මරන්න බෑනේ. හිංසනයට පත් කරන්න බෑ අපි ළඟ දයාවක් තියෙනවා නම්, කරුණාවක්. මේ කම්පැෂන් කියන එක තියෙනවා නම්. එතකොට මේ බොහෝම වැටින තැනක්. දැන් බුදුහාමුදුරන්ගේ ජීවන දර්ශනය අපේ දර්ශනයේ තියෙන ජීවිත දානය දීම ඉතා වැටගත් කියන්නේ අපි කියන කතාව තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියන එකනේ කියන්නේ අපි. නේද? එතකොට රාමායනයේ තියෙනවා සර්වේ සත්වා සුඛිනෝ භවන්තු කියලා. රාමායනයේ තියෙනවා. භගවත් ගීතාවෙත් මේ වගේම කටයුතු තියෙනවා. හිතෝපදේශය ගත්තොත් තියෙනවා යම් ජීවිතයක් පිළිබඳව මේ කියන්නේ ජීවත් වීමට. ඒ කියන්නේ දැන් ජීවිතයක් හිතෝපදේශයේ තියෙනවා යම් කිසි කෙනෙක් දැන් අපි කියමු සතෙක් මරනවා කියන්නේ හිතන්න පැති දෙකක් තියෙනවා. මේ සිත් දෙකක්නේ. සිත් දෙකක්. දැන් සතෙක් මරලා ආහාරයට ගන්නකොට ඒ ආහාරයට ගත්ත කෙනාට තියෙන ෂණික ප්‍රීතියක්. මට හොඳ මස් බන්දේසියක් ආවා. මට හොඳට මේ රෝස් කරපු කුකුලෙක් ආවා. නැත්තම් මස් පිඩක් ආවා කියන හරි සතුටින්නේ. දැන් මස් කන කෙනෙකුට තියෙන්නේ මේක ෂණික ප්‍රීතියක්. හැබැයි අනිකිත මහා ජීවිතයම නැති වෙච්ච මහා ඛේදවාචකයක්. හරකගේ හිත ගත්තොත් නේද? ජීවිතේම නැති වෙන ඛේදවාචකයක්. එක්කෙනෙක්ට ප්‍රීතියක්, එක්කෙනෙකුට මහා වේදනාවක්. ඒතර මේක සමාජ සාධාරණයි. ඔන්න හිතෝපදේශයේ තියෙන කතාව. ඉතින් ඔහොම බැලුවාම මේ සියලු මේ ලෝකයේ බිහි වෙච්ච සියලුම ආගමික ශාස්ත්‍රඥයන් වහන්සේලා, සියලු දාර්ශනිකයන්, සියලු දෙනාම අවිවාදයෙන්ම තර්කයකින් තොරව මේ අනුමත කරපු දෙයක් තමයි මේ අභේදානය, සත්ව හිංසනය නැති කිරීම කියන එක. ඒ නිසා අද මේ ශ්‍රී ලංකාවේ මේ ඊයේ පෙරේද අද ගත්ත මේ තීරණය, ගව ඝාතනයේ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම කියන තීරණය ඓතිහාසිකයි. හොඳයි සමාධි රාජපක්ෂ මැතිතුමනි, සමහර ගීතත් හිතෝපදේශ වගේ තමයි. හිත තුළ තෙතමනේ ඇති කරනවා. ඒ ගීත අහලත් හිත සමාධිස්වරපත් කළා, කළගුණ දන්න මිනිස්සු බවට පත් වෙලා මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සතුනට අභේදානිය දෙන්න හිතෙන ගීත තියෙනවා. කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ, බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ, බත් රස කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ, ලේකිරි අයිතිය වසුපෙට ඉන්නේ දම්සක්වල ගල බැඳි වැඩි බිඳෙන්නේ, ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ සිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ. බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ, කෝච්චියේ ඉරගේ läග එන්නේ, පිහියේ මුව හත ගෙල සිඹ ගන්නේ, උදයෙම මේ කය නිසසල වන්නේ.
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩු බැත දනට පුදන්නේ ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩු බැත දනට පුදන්නේ උන්ගෙම හම බෙර හඬට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කෝච්චියේ හිරගේ läග එන්නේ පිහියේ මුව හත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ලේකිරි අයිතිය වව් පැටියන්නේ දම්සක් වල ගල වැඩි බිඳෙන්නේ ඒ කිරි උදුරා පියු මිනිසුන්නේ හිත්වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ හිත්වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ හොඳයි ප්‍රිය ශ්‍රාවකයනි මේ හිත් තුළ තෙතමනි ඇති කරනවා කියන එකත් ලේසි වැඩකුත් නෙමෙයි සහ කලේ ගුණ දිගටම මතක තියාගන්න එකත් ලේසි දෙයක් නෙමෙයි මිනිස්සුන්ට මේ තියෙනවා මේ අමතක වෙනවා. දැන් මේ ගීතේ සුනිදිරිසිංහ අවස්ථා 3-4කදීම සැරින් සැරේ කියන්නේ කළගුණ අමතක කරන්න එපා කියලා. දැන් එහෙම කළගුණ අමතක නොකරනවා නම් තමයි මේ සතුන්ගේ ජීවිත බේරෙන්නේ. තව කෙනෙක් කෙරෙහි දයාව උපදින්නේ. කරුණාව උපදින්නේ. අර ඔබේ කරුණා සිතටත් මොහොතක් ඉඩ දෙන්න කැමති 269යි 54යි 91 699යි 500 දුරකථන අපි බොහොම කෙටි වෙලාවක් සඳහා විවෘතව තබනවා. කෙටි ඇමතුම් ප්‍රමාණයකට දෙන්න බලාපොරොත්තු වෙන අපි මේ අංක මතක් කළේ. හොඳයි සමාධි ආචාර්යතුමනි. මේව කරන එක ලේසි නැහැ. යුද්ධ කරනකොටත් ඔහොම තමයි කිව්වේ. කොහොමද ගහන්නේ කියලා ඇහුවා. ඕව කවදාවත් කරන්නේව නෙමෙයි කිව්වා. මොකෙන්ද ගහන්න කියලාත් අහපු අය හිටියා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා රටේ ඕන තරම් මේ යුද්ධ කරන්න ගියාට පස්සෙත් එහෙම දේවල් වුණා. මේ වගේ දෙයක් කරන්න ගියාට පස්සේ පහසු නෑ. මේ රට ඇතුලේ ඒක කරන්න පුළුවන්ද? මම ඇත්ත වශයෙන්ම හිතනවා මේ දැන් අපේ මේ අවස්ථාව කියන්නේ තියෙන රත්තරම්ම අවස්ථාව. මොකද සල්පිටි මේ රටේ මහජනතාවගෙන් සමස්ත මහජනතාව දෙපාරක් මේ සෞභාග්‍ය දැක්ම කියන එක මේ රටේ දේශපාලන දිශානතිය වෙනස් කරන්නට තමන්ගේ මනාපේ දෙපාරක් එකපාරක් නෙමෙයි 69 ලක්ෂයයි දෙපාරක්ම දීපු මේ ස්ථාවර ආණ්ඩුවක් ඉන්න වෙලාවක් මේ මිනිස්සුන්ගේ හදගැස්ම අඳුරන නායකයෝ දෙපළක් ඉන්න අවස්ථාවක් මේ. එතකොට මේ වෙලාවේ මේක කරන්න බැයි නම් වෙන කරන්න වෙලාවක් නැහැ. මේක කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක්වත් නෙමෙයි. කිසිම කෙනෙක් විරුද්ධ වෙන දැන් ඒක හොඳටම දැක්කනේ. අතිගරු අගමැතිතුමා තමන්ගේ සොකී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මේ යෝජනාව කළාම
කිසිම කෙනෙක් මේකට විරුද්ධ වුණේ නැහැ. එහෙම තමයි අපිට පුවත්පත්වල දැනුම් දෙන්නේ. කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. 3න් 2ක්ම අති බහුතරය නෙමෙයි සමස්ත බහුතරය මේකට මේ පක්ෂව එකඟ වුණා. ඒතකොට මේ කරන්න පුළුවන් මෙතන කිසිම පටු දේශපාලන අදහසක්වත් වෙන කිසිම අදහසක් නැහැ. හුදෙක්ම මේ කළ යුතු දෙයක්. සියලු දෙනා අනුමත කරන, පෙනෙන නොපෙනෙන සියලුම දෙනා අනුමත කරන. මම එහෙම කියන්නේ මේ රටේ තියෙන සමහර වෙලාවට අපි කියනවානේ මිනිස්සු සමහර කට්ටිය කියනවා මේ රටට සාපයක් වෙලාද, මේ රටට කාගේ හරි ඇස් වහකටවක් වැදිලාද, එහෙම කියලා අහන වෙලා තියෙන මේ සියල්ලෙන්ම ගොඩ යන්න පුළුවන්. ගමේ භාෂාවෙන් කිව්වොත් මේකෙන් අත මිදෙන්න පුළුවන් මහා වටින තීරණයක් මේක මේ වෙලාවේ කරන්න පුළුවන් තීරණයක්. ඒ නිසා තමයි එවැනි අභිහිත තීරණයක් මෙතුමා ගත්තේ. මේ අපේ ගරු අගමැතිතුමා යෝජනා කළේ. මොකද මේ රටේ තිබ්බා ගව ඝාතන නීතිය කියලා නීති තිබ්බා. මම මොහොතක් දෙන්න ඔබ දුරකථන ඉන ඔබට ආයිබෝවන්. මම සම්පූර්ණයෙන් නියෝජනය වීර අද හරීම සන්තෝෂ දවසක්. මම හවස කඩේ ගිහපු වෙලාවේ මේක ගැන කතා කරනකොට සියල් වැඩි දෙනා කතා කරපු සියලු දෙනා වගේ කිත සතුටින් දැන් මැරෙන්න පුළුවන් කියලා. නමුත් මම මේ අපේ නිවේදකතුමනි දේශකතුමනි තව එක ඉල්ලීමක් කරන්න ඕන. බෞද්ධ රාජ්‍යයක් වෙන නම් මේ මත්පැන් සහ මේ වෙනකත් අපරාධයක් මේකත් ඉවත් කරන්න. හරි මත්පැන් සහ හොර මත්පැන් කියලා දෙකක් තිබෙන්න බෑනේ. දෙකේම තියෙන ඊටයිල් මැදතරේ. මම විදුහල්පතිවරයෙක් වශයෙන් 12 අවුරුද්දක් හිටියා. ඒ පාසල් ලිටුක දරුවන්ගෙන් ප්‍රශ්න තිබුණු දරුවන්ගෙන් 95%ක්ම හිටියේ මත්පැන් බොන තාත්තලාගේ දරුවෝ. හරිම දුක. ඒ නිසා කාම ගරුත්වයෙන් ඉල්ලා සිටිනවා මේ බෞද්ධ රාජ්‍යය කියන්නේ මනුස්ස රාජ්‍යයක් නේ. මනුස්ස ගති කිසිවක් නැති රාජ්‍යයක් නේ. මේක සැබෑ මනුස්ස රාජ්‍යයක් වීමට මේ රජයට ඔය මේ වෙන ඕන තරම් ක්‍රම වලින් ආදායම ඉතු කරගන්න පුළුවන් එක්සයිස් මේ සුරාබදු බදු මුදල් වලට වලින් යැපෙන්නේ නැතුව ඒකටත් මොකක් හරි මේ වගේ දෙයක් කරන්න. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මේ රටේ කවර ප්‍රශ්න කීපයක් විසඳීගෙන යන වෙලාව. එකක් ව්‍යවස්ථා සංශෝධනය. ඒකම දවස ගානේ ප්‍රවෘත්ති බැලුවාම ආචාර්යතුමනි දකින්න දෙයක් තමයි කුඩු ඇල්ලුවා පාතාලේ ඇල්ලුවා. කුඩු ඇල්ලුවා පාතාලේ ඇල්ලුවා. කවර වැඩ කීපයක් කෙරීගෙන යන වෙලාව. අනිත් පැත්තෙන් ආපු අලුත්ම සතුරුදායක ප්‍රවෘත්ති තමයි ගව ඝාතනය නතර කිරීම. රටේ තියෙන මොකක්කෝ සැලැස්මක් මොකක් හරි වෙනසක් වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. සෞභාග්‍යයේ දැක්ම. ඒක තමයි එක වචනෙන් කියන්න තියෙන්නේ. මේක තමයි අපි ඉල්ලපු වෙනස. මේක තමයි අපිට අවශ්‍ය මේ හරි වෙලාවට ආපු දේ. ඉතින් මේ සැබෑ අභීත නායකයෝ මේ රටේ මේ නායකකම් කරනකොට අපි සියලු දෙනාටම මේ දිශානතිය වෙනස් වෙනවා. අපේ අර ගරු විදුහල්පතිතුමා කියපු කතාව අපි බොහොම පැහැදිලිව මම මේ රටේ දැන් දුම්කොළ සහ මධ්‍යසාරපුරණ ජාතිකාධිකාරිය සභාපති වශයෙන් මට කරන්න පුළුවන් උපරිම කැපවීම අතිකරු ජනාධිපතිතුමාගේ ඒ වගේම ගරු අපේ සෞඛ්‍ය ඇමතිතුමියගේ ආශිර්වාදය මේ සඳහා තියෙනවා. මේ මත්පැන් දුම්වැටි කියන ඒවත් මේ රටෙන් සදහටම තුරන් කරන්නට ගන්න පුළුවන් සියලුම තීන්දුව තීරණ අභිහිතව බය නැතුව කාටවත් බහුජාතික සමාගම් වලට කොන්දනවන්නේ නැතුව විදේශයන්ට කොන්දනවන්නේ නැතුව මේ රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිණිස මහජනතාව උදෙසා ඔබතුමන්ලා ඉල්ලන මේ සියලු දේම සිද්ධ කරන්න අපි කිසිදු බයකින් පැකිලීමකින් තොරව පෙනී ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. කාලයක් තිබුණේ මේක මේ කුඩු වලින්ම තමයි ගියේ. ඊට පස්සේ මත්පැන් ඕන තරම් පාතාලේ හිතෙන වෙලාවට මිනිස්සු මරනවා. දැන් බලන්න මොහොතක් ගෙවුණු මාස 4ක 5ක බැලුවාම මේ හැම දෙයක්ම එක තැනක හිර වෙලා තියෙන නතර වෙලා තියෙන අත්තරංගුට ගන්නවා අල්ලනවා. බලන්න පත්තර සහ ටීවී බැලුවත් ඕන තරම් මේ වගේ දේවල් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. තව එමතුමක් ලැබෙනවා. ආයිබෝවන්. සුබ දැසන තම චිත්තා කුමාරි කතා කරන්නේ. ගව ඝාතනයේ නතර කිරීම රජයෙන් කරන ඉතාම මානව ක්‍රියාවක්. අපි රජයට කෘතඥ වෙනවා මේ කාරණාව සම්බන්ධව. කවදාවත් ගවමක් තියෙන වෙළඳ සලක් ළඟ තියෙන වෙළඳ සලකින්වත් වඩුවක් මොනවත් ගන්නෙ නෑ. මේ වෙනුවෙන් දිවි පූජා කළ ස්වාමීන් වහන්සේට එනසීමක් මේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියට. රටේ තියෙන මෙවැනි තැනක
රට හදන්න බැරි ප්‍රශ්නයක් නෑ සමාධි මහත්මයා. මේ රට හදන්න පුළුවන්. මේ රට බොහොම වටින රටක්. අපි කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා. මේ රට තරම් වටින රටක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. සමහරවිට කියන මිනිස්සු හදන්න බෑ කියලා. හැබැයි එහෙම හදන්න බැරි මිනිස්සුත් මේකේ නැහැ. ඔව් මේ සියලු දෙනාගේම හිත ඇතුලේ තියෙන්නේ මම දකින්නේ එක දෙයයි. අපේ සියලු දෙනාගේම දැන් මේක නීති රීති පනත් කෙටුම්පත් හදලා විතරක් මේක කරන්න බෑ. හැබැයි ඒවා තියෙන්න ඕනේ. දැන් අද මේ ගත්ත තීරණේ නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. නීතිය තියෙන්න ඕනේ. නමුත් මනුස්ස ජීවිතේ මනුස්සයා තුළ තියෙන්න පුළුවන් එකම එක නීතියයි. ඒ නීතිය තමයි ආදරය. ඒ නීතිය තමයි සෙනෙහස, දයාව, අනුකම්පාව කියන නීතිය තියෙන්න ඕනේ. ඔය නීතිය අපේ හිතේ ආදරය කියන එක තියෙනවා නම්, අපි ප්‍රේමය කියන එක තියෙනවා නම්, නැත්තම් සෙනෙහස කියන එක තියෙනවා නම්, ඒක අපේ ආත්ම තුල ඊටා ගැඹුරින්ම පළපදියම් වෙලා තියෙනවා නම්, මේ ආදරය ගැන සෙනෙහස ගැන දන්න කෙනෙකුට විතරයි ලෝකේ කවදාවත් වැරදි කරන්නේ නැත්තේ. වැරදි ඉගැන්වීම් වලට යන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ඔය කතාව කියන්නේ කවුද? ලියෝ ටොල්ස්ටෝයි මහත්මා ගාන්ධිතුමාට ලියන ලිපියක තියෙන්නේ ওই කතාව. දැන් බලන්න මේක මොන තරම් මේක මේ අපිට ආගම් වශයෙන් හෝ භාෂා වශයෙන් හෝ රටවල් වශයෙන් හෝ බෙදෙන්න දෙයක් නෑ. අපි මිනිස්සයෝ. මේ සියලු මිනිස්සයන්ගේ තියෙන මේ එක කතාවක් මේ කරන්නේ. මම හිතනවා මේ රට දැන් මේ පැත්තට යන්නේ කියලා. අපිට මේ මනුෂ්‍ය ගුණාංග වර්ධනය කර ගැනීමට මනුස්්‍ය වශයෙන් අලුත් ගමනක් යන්න, අපේ දේශීය දේවල් අගයන්න, අපේ තිබ්බ දේවල් අපේකම ගැන කතා කරන්න හොඳම අවස්ථාවක් දැන් ලැබීගෙන වෙන වෙලාවක්. අපේ ගැන කතා කරනකොට මේ ගවයා කියන කෙනා අපේ කෙනෙක්. බුදුහාමුදුරුවෝ කියනා වගේ හත්මුතු පරම්පරාවෙම නම් කියලා කිව්වත් ගවයට කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් අපේ කෙනෙක්. හොඳයි, තව එමතුමක් ලැබෙන ඔබට ආයිබෝවන්. අයිබෝන් සුබෝදය සම්පත් මහත්මයා වෛද්‍යාචාර්යතුමා අයිබෝවන්. මම රෝහල් ලියගේ මැදිතුනේ මම මේ සම්බන්ධ ඔබතුමාට යෝජනා දෙකක් කරන්න කැමතියි. එකක් අපි ඔබතුමා පෞද්ගලික විවසාය හරි කමන්න කරගෙන සෑම නගරයකම බොජුන් හල්, ඒ කියන්නේ වෙජිටේරියන් එළවලු පවණකාරය ගන්න බොජුන් හල බැගින් විවෘත කරන්න හැකිනම් කරන්න කියලා මම ඔබතුමාට යෝජනා කරන ගමන් ඉතුරු ටික මම යෝජනා කරන ඔබතුමා පෞද්ගලික දවසක මම දැක්කා බුලත් ඊට දුම්කල දාලා විකිණීම තහනම් කරනවා කියලා. ඇත්තටම වෛද්‍යතුමනි ඒක නෙවෙයි මම හිතන්නේ ඉන් එහාට ගිහිල්ලා ලංකාවේ දුම්කොළ වගාව විකිණීම තහනම් කරන ගමන් මේ දුම්කොළ බාම් තියෙනවා අපේ ප්‍රදේශයේ හරියට. දුම්කොළ වේලන කාලේට වායු ගෝලේ අපර හුස්ම ගන්නවත් බෑ. හරි විනාශයක්. මෙන්න මේක නවත්තන්න ඔබතුමා හැකි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඉල්ලීම් කරනවා. බොහොම ස්තුතියි සම්පත් මහත්මයා. හොඳයි, මොහොතක් දෙන්න විරාමෙන් පස්සේ අපි යලිත් ආචාර්යතුමාගෙන් ওই දේවල් අහලා බලමු. ඔබේ ජීවිතයට කල්පවතින ආලෝකයක්. ලක්ෂපාන LED SLS ප්‍රමිති සාතිකය සමග දෙවසරක වගකීම. රත්මල් තම්බනවා, කෝමාරිකා ගානවා, කොහොමත් දානවා. පංචවිධ ශාකසාර අත්ගුණේ පහස ඔබේ බිලිඳාටත්. රෙබෙකාලි හර්බල්. හොඳයි ආචාර්ය සමාධි රාජපක්ෂ මහත්මයා, දැන් අපි අර මේ යෝජනා දෙකකුත් ආවා. මේ යෝජනා දෙකට පිළිතුරු දෙන ගමන්ම මේ සම්බන්ධ තියෙන නීති රීතිත් මතක් කරමු. රෙගුලාසිටියත් මතක් කරමු. ඔව්, එතුමා බොහොම වැදගත් යෝජනාවක් තිබ්බා. මේ ඒ තමයි සෑම නගරයකම මේ නිර්මාංශ ආහාර තියෙන වොජුන්හල් නේද? මං හිතනවා දැන් දැනටමත් කුෂිකර්ම අමාත්‍යාංශයේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අර හෙළ බොජුන් හලවල් තියෙනවා. ඒවා තියෙන නිර්මාංශ ආහාර. ඒවා මං හිතන්නේ දීප ව්‍යාප්තව සිද්ධ කළොත් අපිත් ඒකට කරු කරනවා. ඒ වගේම එතුමා කිව්වා මේ දුම්කොළ වගාව ගැන. ඉතා හොඳ කාරණාවක්. මේ රටේ වගා කළ හැකි භූමි ප්‍රදේශයකින් 3% විතර තමයි මේ දුම්කොළ වගාව කරන්නේ. ඇත්තටම ඒකත් ඒ ගොවීන්ව රවට්ටලා ගොවීන්ට සියලුම මේ දේවල් අතළඟටම ගෙනත් දීලා මේ දුම්කොළ කර්මාන්තය විසින් කරගෙන යන දෙයක්. ඒ වගේම තමයි බාන්හල් හිමියනුත් ඒ රෙජිස්ටර් කරලා ඒ ව්‍යාපෘතියක් තියෙනවා. හැබැයි අපි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් නාටා ආයතනයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සායත් සියලු දෙනාම එකතු වෙලා කුෂිකර්ම අමාත්‍යාංශය සියලු දෙනාම එකතු වෙලා දැන් මේ ඒ දුම්කොළ වගාකරුවන්ට අතිරේක භෝග වගා කරන්න නැත්නම් අපි ඒකට කියන ඕල්ටර්නේටිව් ක්‍රොප්ස්
ඕල්ටර්නේටිව් ක්‍රොප්ස් භෝග හඳුන්වා දීමේ වැඩපිළිවෙල දැන් මේ මාසේ ඉඳන් අපි ක්‍රියාත්මක කරන්න සියලුම විධිවිධාන සකස් කරලා ඉවරයි. අපි අඳුනාගෙන තියෙනවා මොන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙද මොන ග්‍රාම සේවා වසමෙන්ද කවුද මේ දුම්කොළ වගාවට යොමු වෙලා තියෙන කියන එක සියලුම දත්ත අපි ළඟ දැන් තියෙනවා. අපි දැන් මේ ගෝවි මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් ආදරයෙන් ගිහිල්ලා කතා කරලා කියලා දෙනවා මේක සමාජ ව්‍යසනයක්. දැන් එතුමා කිව්වනේ මේ සමාජයේ ජීවත් වෙන කෙනෙක් වශයෙන් ওই බාන්හල් හිමියන් දුම්කොළ තම්බනකොට හුස්ම ගන්න බෑ කියලා. ඒතකොට අහිංසක දරුවන්ට හුස්ම ගන්න පුළුවන්ද නේද? ඒතකොට ඒ තියෙන සමාජ ව්‍යසනයේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන සියල්ල අපි බොහොම පැහැදිලි කරලා දීලා ඒ ව්‍යසනයෙන් මේ රට මුදවා ගැනීමේ අඩිතාලමත් අපි දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒතකොට ඔබතුමා අහුවා ලංකාවේ ගෝ ඝාතන නීති සම්බන්ධයෙන් නීති රීති ගැන මම ඉතා කෙටියෙන් කියන්නම්. 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥා පනත කියලා 893 තිබිලා තියෙනවා. ඊළඟට 907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත තියෙනවා. 958 අංක 29 දරන සත්ව ආඥා පනත හා ඒ වරින් වර එකතු වෙච්ච සංශෝධන තියෙනවා. 1962 සංශෝධන සහිතව නැවතත් ඒක මේ එලි දක්වලා තියෙනවා. 1988 අතිවිශේෂ ගැසට් නිවේදනයක් තියෙනවා මේ දඬුවම් සම්බන්ධයෙන්. ඒ වගේම 2008 අංක 13 දරන ගෝඝාතන සංශෝධන පනතක් තියෙනවා. ඒ පනත් සියල්ලම තියෙනවා. අවසානයේ තියෙනවා 2009 අංක 10 දරන සත්ව සංශෝධන පනත. මේ පනත් සියල්ලෙන්ම බොහෝ දුරට මේ ගව ඝාතනය තහනම් කරලා තිබ්බත් දැන් උදාහරණයක් වශයෙන් මම ඊටාම කෙටියෙන්ම කියන්නම් සම්පූර්ණයෙන්ම තහනම් මේ රටේ අදටත් කිසිම මී ගවයෙක් මරන්න තහනම් මීහරක් කියන්නේ ගෑනු වේවා පිරිමි වේවා කිසිම මී ගවයෙක් මේ රටේ මරන්න බෑ අදටත්. ඒ වගේම මේ රටේ කිසිම එළ වැස්සියක් මරන්න බෑ. කිරි දෙන කිරි අම්මව මරන්න බෑ. නේද? කිරි අම්මව මරන්න බෑ. ඊළඟට අවුරුදු 12ට අඩු කිසිම ගවයෙක් ගෑනු පිරිමි කිසිම ගවයෙක් අවුරුදු 12ට අඩු නම් මරන්න බෑ. ඊළඟට කුෂිකර්මයට යොදාගත හැකි ප්‍රයෝජනීයට සුදුසු ගවයෝ කවුරුවත් මරන්න බෑ. ලෙඩ ගවයන් මරන්න බෑ. ලෙඩ තියෙනවා නම් මරන්න බෑ. ඒකට එහෙම බැලුවොත් මේ මරන්න පුළුවන් මේ දක්වා ඊයේ පෙරේද දක්වා පුළුවන් වෙලා තියෙන්නේ ලෙඩ නැති අවුරුදු 12ට වැඩි කිසිම කුෂිකර්මාන්තයටවත් ප්‍රජනන ක්‍රියාවලියටවත් යොදා ගන්නට බැරි පිරිමි ගවයෙක් පමණයි. ඇයි එළවැස්සියෝ මරන්න බෑනේ? එහෙම තමයි. හැබැයි ඇත්තට මේ නීතිය ක්‍රියාත්මක වුණාද? ඊයේද කොහෙදත් වීර කැටියේ එළදෙනෙක් මරලා පොලිසිය අත්අඩංගුවට ගත්තා කියලා මම පුවත්පත්වල දැක්කා. ඒකට මේ රටේ හැබැයි දැන් මේ නීතියත් එක දැන් එතකොට දැන් මැරුවට පස්සේ කියන්න පුළුවන් මේ චක්‍රලේඛනයේ තියෙන සතෙක් තමයි මරලා තියෙන්නේ කියලා. මොකද සතාගෙන් අහන්නේ නේද? දැන් හැබැයි මේ නීතිය ගෙනීමේ කිසිදු ගවයෙක් කිසිම හේතුවක් නිසා මරන්න බෑ කියන නීතිය මේ අතිගරු මේ අපේ අගමැතිතුමා ගේන යෝජනා කරපු නීතිය ගෙනාවම තියෙන වැදගත්කම තමයි මේ රටේ ගව ඝාතනයේ තහනම්. ඒකම ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගවයන් බෝවීම වැඩි වුණාට පස්සේ රටට එන ප්‍රශ්නේ. නෑ අපේ රට කුෂිකාර්මික රටක්. අපේ රටේ සල්පිටි තියෙන්නේ තව දැන් මතකද මේ නව රජය ආවට පස්සේ පුරන් කුඹුරු අස්වද්දමු කියලා ආවා. පුරන් කුඹුරු අස්වද්දනවා කියපු වෙලාවේ දැන් ඒ රැල්ලක් ඇවිල්ලා ගියානේ. දැන් මේ රටේ අපේ කුෂිකර්මාන්ත රටක්. මේක දේශීය දේවල් වලින් අපි පෝෂණය වෙන්න ඕනේ. අපි තාම යන්නේ අපේ ආර්ථිකය දැන් මම දැක්කා ඊයේද පෙරේදද අපේ ගරු බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් 2019 අවුරුද්ද ගැන එතුමා කිව්වේ සෑම දවසකටම රුපියල් බිලියන 2ක්ද 3ක්ද මේ අපිට පාඩු පිට යන්නේ කියලා. එතකොට මේ ණය විදේශීයන දේවල් වලට දැන් අපි කියන්නේ ඇස්ස බද්දට දීලා මේ කුඹුර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියලා අර පිට දීප දේශ කියලා මතකද ලක්ෂ්මීබායි කියන ගීතේ. ඒ වගේ අපි මේ පිට රටින් මේක දැන් මේ ණය වෙලා මේක කරන්න හදන්න බෑ. අපේ දේශීය දේවල් වලට දෙන්න. ඒතකොට දේශීය කුෂිකර්මාන්තයේ සම්පූර්ණයෙන්ම ගවයා කියන සතා අපිට ඉතාම වැදගත්. අපි ඒවට යන්න ඕනේ. දැන් තව වැදගත් දේවල් තියෙනවා. ඒ තමයි
අපේ මේ රටේ ඉන්නවා තවත් පිරිසක් මේ රටට ආදරේ පිරිසක් දැන් ගවයෝ යොදාගෙන කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. මං පොඩි උදාහරණයක් කියන්නම්. පොඩි දෙයක් අද ඉදිරිපත් කරන්න මේ ගවයන් යොදාගෙන අපිට පුළුවන් බලශක්තිය නිපදවන්න. ඒක මේ ජීවවායුව නෙමේ. මේ දල්වන විදුලි බුබුලක් දල්වන්න පුළුවන් ශක්තියක් නිපදවන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි ගවයන්ට ගව රක්ෂණ ක්‍රමයක් ඇති කරලා ගවයෝ මරන්නේ නැතුව ඒගොල්ලන්ගේ ආහාර පාන ටික හදලා දීලා මැරෙනකන් ජීවත් කරවලා තියෙන ක්‍රමයක් හදන්න පුළුවන්. මේ ආර්ථික දර්ශනය මේ කෘෂි ආර්ථික දර්ශනයත් එක්ක ගවයා කියන කෙනා මේ ඊටාම වටිනා සතෙක්. මං කිව්වේ පොහොර ගබඩාවක්. අපි මේ අද ශ්‍රී ලංකාව කියන්නේ පොහොර කෘතිම පොහොර රසායනික පොහොර මං හිතන්නේ තව මේ පරම්පරා 3කට විතර ගහන්න තියෙන පොරත් ගහලා මේ මහ පොළොව දූෂිත වෙච්ච අවස්ථාවක අපි ඉන්නේ. දැන්වත් අපි මේවට තිත තියන්න ඕනේ. එතකොට මේ හරකා ගවයා කියන පොහොර බැක්ටීරියා අපිට ඊටාම වටිනවා. ඒතර මේවා මේ අපිට බරක් වෙන්නේ නැහැ. ඊළඟට එලකිරි ටික දැන් අපි ඊටාම පැහැදිලිව දැන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නේද ඊටා පැහැදිලිව කිව්වා මේ කිරිපිටි ගෙන්නන පිටිකර කිරිපිටි කියන්නේ පිළිකාකාරක ශරීරයට විස කියලා. ඒකට තියෙන එකම ඕල්ටර්නේටිව් එක මේ එලකිරි. ෆ්‍රෙෂ් ඒ කියන්නේ දියර කිරි කර්මාන්තේ කොච්චර තියෙනවද? ගොවිතැන දියර කිරි කර්මාන්තේ, පොහොර කර්මාන්තේ, දේශීය කෘෂි කර්මාන්තය, මේ ශක්ති ජනන යන්ත්‍ර නිපදවීම ආදී වශයෙන් මෙකී නොකී බොහෝ සියලු දේවල් වලට මේ ගවයා ඊටාම වැදගත්. මං ඊටාම කෙටියෙන් කියන්නම් අපේ රටේ ගම තිබ්බා. කුඹුර තිබ්බා. ඊට පස්සේ වැව් පිටිය වැව තිබ්බා. ඊළඟ කැලෑ කුට්ටිය තිබ්බා. කන්ද තිබ්බා. ඕක තමයි රටේ ජීවිතේ. අපේ රටේ ජීවිතේ ගවරෝ නැත්තම් හරක් ටික යලට මහට කුඹුරට ගෙනල්ලා දාලා සීසාලා අම්බරුව කියලා කතා කරලා ගොම්පස් ටික අරගෙන ඒවා පාවිච්චි කරලා සත්තුන්ට සලකලා ඔක්කොම කරලා වී කොළ මැඩගෙන සියල්ල කරලා බැතබුලත ගෙදෙට්ට ගෙනල්ලා බුදුන්ට දෙයියන්ට පූජා කරලා අපි මුළු ජීවිතේම මේ ස්වයංපෝෂිතව හිටපු රටක්. අර ගවරෝ ටික අර හරක් ටික ඊට පස්සේ කැලෑ කුට්ටිය කාලා කන්දට යන්නේ. කන්දට ගිහිල්ලා හොඳ තෘණ ටික කාලා කන්දේ ඉන්නකොට උන්ගේ කුර වලින් ඒ පෝෂණය වෙනවා. ඒ පළාත් ඒ ප්‍රදේශ පෝෂණය වුණාම මහා වැහි වැස්සාම අර කුරහරහා හැදිච්ච වලවල් වලට මේ ගිහිල්ලා වැස්ස ගිහිල්ලා වතුර ඇතුළට යන්නේ. පාංශු කාදනයක් උනේ නැහැ කවදාවත්. මේ වගේ නායයම් ගියේ නැහැ. ජල ගැලුම් ආවේ නැහැ. ඒක තමයි මේ තිබ්බ චක්‍රේ. ගැඩවිල් පණුව හිටියා. මේ පස පෝෂණය වුණා. මේකෙන් අපි ඈත් වෙලා නැවතත් අපි එතෙන්ට යන්න ඕනේ. අපි මේකෙන් ඈත් උනේ සදාකාලික ජීවිතයක් තියෙයි කියලා හිතලා. නමුත් අපිට දැන් පේනවා මේ වෙන ලෙඩ රෝග සියල්ල මේක විශේෂයෙන් පිළිකා වගේ ලෙඩ වලට දැන් ඊටාම නවීන පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා පුච්චපු බැදපු රතු පාට ලේ තියෙන සත්තුන්ගේ මස් කෑවහම ඒක අනිවාර්යයෙන්ම පිළිකා ජනකයක් නයිට්‍රොසැමින් කියන පිළිකාකාරකය තියෙනවා කියන එක දැන් නවීන විද්‍යාවෙන් පෙන්නලා තියෙනවා. උතෙන්ට හරක් මස් කියන එක ඊටාම ඍජුව බලපානවා පුච්චලා බැදලා කෑවොතින් නයිට්‍රොසැමින් තියෙනවා. හොඳ තැනකින් ඔබතුමා මේ කතාව නතර කළේ. ඒකත් නතර කළේ එක පාරටම. හිතන්න දේවල් ඕන තරම් තියෙනවා ප්‍රිය ශ්‍රාවකයනි. මේ නීති රීති රෙගුලාසි ගෙනල්ලා 3-2 බහුතරය ගෙනල්ලා මේ දේවල් ගෙනාවත් ඔබේ හිතෙත් 3-2 තියෙන්න ඕනේ. හිත තුළ 3-2 බහුතරය තියෙන්න ඕනේ. මේ ගව ඝාතනය, ඒ වගේම අනිකුත් සත්ව හිංසාවන් පුළුවන් නම් නිර්මාංශ වීමේ වටිනාකම තේරෙන බවට ඔබේ හිතේ මේක වර්ධනය වෙන්න ඕනේ. අර අධිකාරුතුමා කියපු විදිහට මේ සියලු ගැටුම් වලට తాවකාලික පිළියම් හොයන්න යන්න එපා. තියෙන එකම ස්ථීර විසඳුම තමයි, එකම පිළියම තමයි මිනිසා තුළ සෙනෙහස වර්ධනය කිරීම. ඒක ස්වයං ඔබ තුළ ඇති කරගන්න. සුනිල් දිරිසිංහ වගේ මේ කෙලෙහි ගුණ ඇති කරගන්න හිත තුළ. එහෙමනම් ප්‍රිය ශ්‍රාවකයනි, අපි අද වැඩසටහන නිමවට පත් කරනවා. රටේ යහපතක්ම වේවා, යහපත් කාලයක් උදා වේවා. රටට සිරු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී රට සශ්‍රීක වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. නිරෝගී සුවය ලැබේවා. එසේම වේවා. බොහොම ස්තුතියි. නිශාන්ත මැණික් දිල නිෂ්පාදන සහාය මම සම්පත් සල්පිටි කෝරාල. හිත් තුළ තෙතමනය අභේදානය ඇතිවන ගීතයක් තමයි මේ මැක්සි ජයවීර ගායනා කරන්නේ. වෙලාවකට ඇස්වලට කඳුළු වෙන ගීතයක් මේ.
පර කරේ තියන් දෙපායට වාරුවරන් අපේ බඩකට පුරවනවා රැසී පද කියමින් ශීතලයට ගැහෙමින් අපුතලේ කන්ද නගිනවා රැසී පද කියමින් ශීතලයට ගැහෙමින් අපුතලේ කන්ද නගිනවා පොඩි පැටියා කාලේ මගේ හොඳ තරුණ කාලේ තවමත් මට සිහි වෙනවා ලිඳ ළඟ හරක් ගාලේ සෙල්ලම් කෙරුව තාලේ අම්මා පුතුම හිතෙනවා වෛරෝ උඹ නාටන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා පලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තේ යනවා ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගේ මූණ බලනවා පාසල වෙත යන්නට මිරිවැණි සංගලක් මම උතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙක ණය මට තවමත් ගෙවපන් මහ සංසාරෙක නොදන්න මනුස්සකම උඹවත් වටහලා දීපන් ඔබට වාරු නැති වෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස් කඩ මුගලාලිට උඹේ වටිනාකම වැඩි වෙනවා උඹයි මට කන්න දුන්නේ උඹයි මට බොණ්ඩ දුන්නේ ඒ ගැන මම දිවුරනවා උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා බැරි පර කරේ තියන් දෙපායට වාරු වරන් අපේ බඩකට පුරවනවා රැසී පද කියමින් සීතලයට ගැහෙමින් අපුතලේ කන්ද නගිනවා රැසී පද කියමින් සීතලයට ගැහෙමින් අපුතලේ කන්ද නගිනවා